දරුවනි අපි දැනට සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාවේ 10 වන පාඩම් ඒකකය ඔබ දන්නවා හවුල් ව්‍යාපාර ගිණුම්. අපි දැන් එම පාඩම් ඒකකයට අදාළව පරිච්ඡේද 6ක් මුළුමනින්ම කතා කළා. 10 පරිච්ඡේදය වශයෙන් අපි හඳුනාගෙන තිබෙනවා හවුල් කරන ඉවත් යාම කියන පරිච්ඡේදය. අපි හවුල් කරන ඉවත් යාම සම්බන්ධ ගණන් කිහිපයක්ම පහුගිය පාඩම් ඒකකයේ තුලින් සාකච්ඡා කළා. අදත් අපි මුලින්ම සාකච්ඡා කරමු අභ්‍යාස අංක 45. දැන්ට අංක 44 දක්වා පාඩම් ගණන් අභ්‍යාස කරලා තියෙනවා පහුගිය පාඩම් වලදී හවුල් ව්‍යාපාර වෙනුවෙන්. මම ගණන කියවනම් අහගන්න දැන් අපි හවුල් කරන බඳවා ගැනීමත් කළා ඉවත් යාමත් කළා මේ ගණන තුල තියෙන විශේෂත්වය තමයි බඳවා ගැනීමයි ඉවත් යාමයි දෙකම එකම ගණනක සිදු වෙලා තියෙන අභ්‍යාසයක් බලන්න. නඩරාජා සහ සුමනසිරි විසින් විසිතුරු එන්ටර්ප්‍රයිසස් නමින් හවුල් ව්‍යාපාරයක් කරගෙන යන අතර ඔවුන්ගේ හවුල් මේ පාසඳාන් කොන්දේසි තිබිලා තියෙනවා. 1. ලාභාලාභ පිළිවෙලින් 2:1 අනුපාතයට බෙදාගත යුතුයි. 2. හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනය වෙනුවෙන් 10%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතුයි. 3. හවුල්කරුවෙකු බඳවා ගැනීමකදී හෝ විශ්‍රාම යාමකදී කීර්තිනාමයේ ගිණුම්ගත කළ යුතු අතර එහිදී මුළු කීර්තිනාමයේ සැලකිලිටගෙන කීර්තිනාම ගිණුමක් විවෘත නොවන අයුරින් ගැලපීම කළ යුතුයි. ඒ කියන්නේ කීර්තිනාමයේ ප්‍රාග්ධන ගිණුම් වලින් ගැලපීම කළ යුතුයි කියලා තමයි කියන්නේ. 4. විශ්‍රාමයෙන් හවුල්කරුවෙක් වේ නම් ඔහුට ගෙවිය යුතු මුදල ණය මුදලක්සේ සලකා ඊට මසකට 2%ක් හොඳට මතක ගන්න පොලි අනුපාතයේ මසකට තමයි මේක අන්තිම තියෙන 2%ක පොලියක් ගෙවිය යුතුයි. හොඳයි. බලන්න ඊළඟ තොරතුරු මොකක්ද කියලා. 2013 1 දින සුමනසිරි හවුල් ව්‍යාපාරයෙන් ඉවත් විශ්‍රාම ගන්නවා. නඩරාජා විසින් එදිනම සෙනෙහලතා කියන හවුල්කාරියක් ව්‍යාපාරයට බඳව ගන්නවා. අවුරුද්ද මුල තමයි ජනවාරි 1 කියන්නේ. සුමනසිරි විශ්‍රාම ගන්නවා ඒකම සෙනෙහලතා කියලා කෙනෙක් හවුල් ව්‍යාපාරට එනවා. දැන් ඉදිරියට හවුල් කරවගෙන යන්නේ නඩරාජා සහ සෙනෙහලතා. නව හවුල් ගිවිසුමේ කොන්දේසි මේමයි නව ලාභාලාභ අනුපාතය 4:3 නඩරාජාට 4යි සෙනෙහලතාට අවුරුදු 3 ලාභ කොටස් 3යි කොම 4:3 හවුල් කරවගේ ප්‍රාර්ථනා සඳහා පොලි පැරණි ගිවිසුම පරිදිමයි අනිකුත් විධි විධානත් පැරණි ගිවිසුම පරිදිමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. හොඳයි. ඒතර බලන්න ඊට පස්සේ මොකද කියන්නේ කියලා. 2013 3.31 දිනෙක අවසන් වසර සඳහා පිළියෙල කළ ශේෂ පිරික්සුම දෙනවා. රුපියල් 1000 නෙමේ සාමාන්‍ය සංඛ්‍යාව. මොකද මේ අග ඉලක්කම් 3 නෙමේ තියෙන්නේ. ඒ නිසා අපිට සාමාන්‍ය සංඛ්‍යාව වලින් යන්න වෙන්නේ. දේපල පෙරේත උපකරණ පිරිවැයට ඊළඟ ෂෙයා වියදම දීලා තිනවා. සමුචිත ෂෙයා 2013 12.31 දිනට. ඒ කියන්නේ මේ අවුරුදු අවසාන දිනට මේ අවුරුදු ෂෙයා වාර්තා කරලා ප්‍රාග්ධන ගිණුම් ශේෂ ජංගම ගිණුම් ශේෂ සෙනෙහලතා ගෙන මුදල් යදු මුදල් ගැනලි නඩරාජා හා සුමනසිරි නායකත්වය සහ නහිමියෝ ආයෝජන 2013 1 දින අඩමාන වෙන් කිරීම 2013 12.31 තොගය විකුණුම් පිරිවැය විකුණුම් පරිපාලන වියදම් විකිණීම හා බෙදාහැරීමේ වියදම් එතකොට 10% බැංකු ණය පොලි මුදල් හරිද ඊළඟට තිබෙනවා අතිරේක තොරතුරු 2013 12.31 දින පැවති තොගේ ශුද්ධ උපලබ්ධ රුපියල් 20000යි. 2 රුපියල් 1500ක ණයගැතියෙක් 2013 12.31 දින බුන්නත් භාවයට පත් වී ඇති අතර ඉතිරි ණයගැතියන් සඳහා 10% අඩමාන ණය වෙන් කිරීමක් ගැලපිය යුතුය. 3 ආයෝජන 2013 6 දින සිදු කළ අතර ඒ සඳහා වාර්ෂිකව 20ක පොලියක් ලැබිය යුතුය. 4 2013 ජූලි මාසයේ තුලදී ගබඩාව තුළ හටගත් ගින්නකින් රුපියල් 5000ක තොගයක් පිරිවැය තොග විනාශ වෙලා තිබෙනවා. වන්දි සඳහා 80ක් ගෙවන්න රක්ෂණ සමාගම එකඟයි. 5 2013 1 දිනට කීර්තිනාමය ගණනය කළ යුතු අතර එහි මුළු වටිනාකම රුපියල් 84000ක් වෙනවා. ඉදිරියට කළ වරිපණම් බදු රුපියල් 25000යි උපචිත දුරකථන ගාස්තු රුපියල් 4000යි. ඔබ විසින් මේ අහන ප්‍රශ්න තුනක්. 1 2013 3.31 දිනෙන් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න. 2 2013 12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න. 3 2013 12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ජංගම ගිණුම් හා ප්‍රාර්ථන ගිණුම් පිළියෙල කරන්න. දැන් අපි මේ කරන්නේ සාරාංශයක් පොඩ්ඩක් ඔලුවට ගත්තොත් මෙහෙමයි තත්ත්වය. අපිට මතක ඇති ගිණුම් වර්ෂය අවසන් වෙනවා 2013 12.31. ඒ කියන්නේ ගිණුම් වර්ෂය පටන් ගන්න 2013 1 මුලින් හිටිය හවුල්කරුවෝ දෙන්නෙක් නඩරාජා සහ සුමනසිරි කියලා. නේද?
මේ දෙන ලාභ බෙදාගත්තේ නඩරාජා සහ සුමනසිරි කියන හවුල්කරු දෙන්න ලාභ බෙදාගත්තේ 2:1 අනුපාතයට නේද? ඔව්. 2:1 අනුපාතයට තමයි ලාභ බෙදාගත්තේ. ඒතකොට මේ ව්‍යාපාරයෙන් ජනවාරි 1 වෙනිදා සුමනසිරි විශ්‍රාම යනවා. එදාම සෙනෙහලතා කියලා හවුල්කාරණයක් අලුතෙන් සම්බන්ධ වෙනවා. එතකොට ඒකත් වෙන්නේ අවුරුදු මුලදීමයි. අවුරුදු මුලදීමයි හවුල්කරු විශ්‍රාම ගන්න. ඒ මොහොතේමයි එදිනමයි නව හවුල්කාරණිය එන්නේ. එතකොට සෙනෙහලතා හවුල් ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තයින් පස්සේ නව ලාභාලාභ අනුපාතයේ පිළිවෙලින් කියන්නේ 4:3. එතකොට ඒ අනුව නව ලාභ බෙදා ගැනීම අනුපාතය වෙන්නේ නඩරාජ 4යි සුමනසිරිට සෙනෙහලතා 3යි. එතකොට හවුල්කරුවගේ බඳවා ගැනීමක් සහ ඉවත් යාමක් දෙකම සිදු වෙන එකම මොහොතේ. හැබැයි අවුරුද්ද මුල. ඒතර වසර පුරාම ඉඳලා තියෙන කවුද? වසර පුරා ඉඳලා තියෙන නඩරාජා සහ සෙනෙහලතා නේද? ඒතර දැන් මේ හවුල් ව්‍යාපාරය මේගොල්ලන්ට විශේෂ නමක් තිබෙන හවුල් ව්‍යාපාරය තමයි විසුතුරු එන්ටර්ප්‍රයිසස්. ඒක තමයි ව්‍යාපාරිකයෙක්ගේ නම. හවුල්කරු කවුරු ආවා ගියා වුණත් ව්‍යාපාරිකයෙක්ගේ නම විසුතුරු එන්ටර්ප්‍රයිසස් නේද? ඒතර මේ 2013 වසර වෙනුවෙන් අපේ මූල ප්‍රකාශන අහනවා. ඊට අමතරව අහනවා මේ ආදායම් ප්‍රකාශනයේ මුල තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාර්ථනා හා ජංගම ගිණුම් නේද? හරි. අපි ඉස්සෙල්ලාම අවශ්‍ය කරන ගිණුම් පිළිතුරු රෝල් කරගමු. මුලින්ම අංක 1 ආදායම් ප්‍රකාශනයක් රෝල් කරගන්නට ඕනි. මෙන්න මේ ආකාරයට. විසුතුරු එන්ටර්ප්‍රයිසස් 2013 දෙසැම්බර් 31 දිනින් අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශන රුපියල් 1000 කියලා නෙමෙයි හදන්නේ රුපියල් වලින්ම තමයි හදන්නේ. විකුණුම් පිරිවැයත් ගණනය කරලා තිබ්බ නිසා ශේෂ පරීක්ෂම තුල විකුණුම් පිරිවැයත් තිබ්බ නිසා මම අඩු ප්‍රමාණයක් තිබ්බේ ආදායම් ප්‍රකාශනයේට විකුණුම් පිරිවැය තියෙනවානේ. ඒ නිසා අපිට විකුණුම් පිරිවැය අමුතුවෙන් ගණනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා පෙළ 3ක් 4ක් තියලා මෙහෙම වියදම් කියලා ගන්න. යට කොටස විසර්ජන කොටස. ඊට පස්සේ රෝල් කරන්න විසුතුරු එන්ටර්ප්‍රයිසස් හි මූල තත්ත්ව ප්‍රකාශනය විසුතුරු එන්ටර්ප්‍රයිසස් 2013 දෙසැම්බර් 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. ජංගම නොවනවත්කම් පෙළ 2ක් 3ක් තියලා ජංගවත්කම් පෙළ 5ක් විතර තියන්න. ඒතර මුළුවත්කම් වෙනවා. ඊට පස්සේ හිමිකම හා වගකීම් යටතේ ජංගම මේ හිමිකම වගකීම් යටතේ හිමිකම සඳහා පෙළ 5ක් විතර තියන්න. ජංගම නොවන වගකීම් පෙළ 2ක් පමණ ජංග වගකීම් පෙළ 3ක් පමණ. ඔය ආකාරයට තමයි මූල තත්ත්ව ප්‍රකාශනය රූල් කරගන්න ඕනේ. ඊට පස්සේ රූල් කරගන්න ඕනේ ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. ප්‍රාග්ධන ගිණුම් හවුල්කරු 3 දෙනයි නඩරාජා සුමනසිරි සෙනෙහලතා අනුතරු ක්‍රමයට ගන්න. ඒ වගේම ජංගම ගිණුම්ත් ඒ වගේමයි නඩරාජා සුමනසිරි සෙනෙහලතා අනුතරු ක්‍රමයට ගන්න. ඔය තමයි අපෙන් බලාපොරොත්තු වන පිළිතුරු. නමුත් සමහර තැන්වලදී අපිට අවශ්‍ය වුණොත් පෙරවැඩ කරන්න පුළුවන් අපිට. නමුත් ඉල්ලා තිබෙන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයයි ආදායම් ප්‍රකාශනයයි ප්‍රාර්ථනා ගිණුම් සහ ජංගම ගිණුම්. හොඳයි. දැන් අපි නම් ප්‍රවේශයෙන් ගණන සෑදීම ආරම්භ කරමු. ඉතින්දී මතක තියාගන්න අපි මුලින්ම ගණන දාන්න පටන් ගන්නෙ ගැලපුම් සටහන් වලින්. ශේෂ පරිස්සම උඩින් තියෙන ගැලපීම් ඒ වගේම පහළින් තියෙන ගැලපීම්. ඊට පස්සේ අපි ශේෂ පරිස්සමේ සංඛ්‍යා උඩින් නම් පහළට දාගෙන යමු. හැබැයි මෙතෙන්දී අවුරුද්ද මුල තමයි හවුල්කරු විශ්‍රාම යාමක් සිද්ධ වෙන්නේ. ඒ වගේම අවුරුද්ද මුල තමයි හවුල්කරුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රාර්ථනා හා ජංගම ගිණුම් වල ආරම්භක සෙෂන් දාලා ගණන දාන්න පටන් ගත්තොත් ලේසි. ඒත් අපි අවුරුද්ද මුලදීම ඒ ගැලපිලි ඉවර කරන්න පුළුවන්. මම ඒ නිසා ප්‍රාර්ථනා ගිණුම් වල සෙෂන් හා ජංගම ගිණුම් වල සෙෂන් මුලින්ම දාන්නම්. ප්‍රාර්ථනා ගිණුම් නඩරාජා සුමනසිරි 1,50,000යි ලක්ෂයයි. දැන් ප්‍රාර්ථනා ගිණුම් වලට 1,50,000යි ලක්ෂයයි ශේෂය කියලා. एक 1,50,000යි සුමනසිරි ලක්ෂයයි. ආරම්භක ශේෂය. ජංගම ගිණුම් වල කොහොමද තිබුණු ශේෂය බලන්න. ජංගම ගිණුම් තියෙනවා දෙන්නගෙම 12,000යි 6,500යි නේද බෙදෙන බැර. ජංගම ගිණුම් ශේෂය 12,000යි 6,500යි. නඩරාජා හා සුමනසිරි නේද? හොඳයි. ඊළඟට දැන් අපි ගැලපි සටහන් වලින් ගණන දාන්න පටන් ගමු. උඩින් තියෙන ගැලපිලි බලන්න. පැරණි හවුල් ව්‍යාපාරේ නඩරාජා හා සුමනසිරිගේ හවුල් ව්‍යාපාරේ ලාභ 2:1 ප්‍රාර්ථනා පොලිස් 10ක්. ඒ නඩරාජා හා සුමනසිරි හවුල් ව්‍යාපාරේ නමුත් දැන් ප්‍රාර්ථනා පොලිස් ගවන්න ඕනි අලුත් හවුල් ගිවිසුම අනුව. මේ අවුරුද්දේ වළංගු වෙන්න අලුත් හවුල් ගිවිසුම.
ඊළඟ කීර්තනාමය ප්‍රාර්ථනා කිරීම මගින් ගැළපීම කළ යුතු ඊළඟ වාක්‍ය කියන්නේ විශ්‍රාමයෙන් හවුල්කරුගේ අයිතිය ණය ගිණුමකට මාරු කරන්නේ මාසකට 2ක පොලියක්. ඒ කියන්නේ අවුරුද්දකට 24ක පොලියක් ගෙවන්නට ඕනේ නේද? හරි. ඒක අපි ණය ගිණුමකට මාරු කළෙන් පස්සේ කරමු. 2013 1 දින සුමනසිරි හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නවා. එදාම නඩරාජා අලුත් හවුල්කරුවෙක් වශයෙන් එනවා. නඩරාජා විසින් එදාම සෙනෙහලතා හවුල්කාරයෙක් වශයෙන් බඳව ගන්නවා. මෙන්න නව හවුල් කිවිසුම. ලාභ 4:3 අනුපාතයට බෙදා ගන්නවා. හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා පොලි කොන්දේසිය පැරණි හවුල් කිවිසුමේ කොන්දේසියමයි. පැරණි හවුල් කිවිසුමේ 10%ක් තිබුණා. එහෙනම් දැනුත් ප්‍රාර්ථනා පොලි 10%ක් දෙන්නට ඕනේ. හැබැයි ප්‍රාර්ථනා පොලි හිමි වෙන්නේ කාටද? නඩරාජා හා සෙනෙහලතා. මොකද සුමනසිරි අවුරුදු මුලදී විශ්‍රාම ගියානේ. ඒතර ප්‍රාර්ථනා පොලි ලාභ විසර්ජන කිරීම හර වෙනවා නේද? අපිට පුළුවන් ලාභ විසර්ජන කිරීමට හර කරන්න ඉලක්කම දැම්ම නැතුණාට අපි දාලා තියාගමු. ඒතර අපිට අමතක වෙන්නේ ප්‍රාර්ථනා පොලි කියලා මෙහෙම යටින් ඉඳන් පෙළි කට කුඩින් ප්‍රාර්ථනා පොලි නරරාජා අතික්‍රම සෙනෙහලතා. හරිනේ. ඉලක්කම අපි ප්‍රාර්ථනා කිරීම තුලනය කළ ශේෂ ගැලපුවෙන් පස්සේ ගමු. සුමනසිරිට ප්‍රාර්ථනා පොලි ගෙවන්නේ නැත්තේ මොකද? සුමනසිරි අවුරුදු මුලදී විශ්‍රාම ගිය නිසා. දැන් ඊළඟට තියෙන මොකද්ද බලන්න? අනෙකුත් විධිවිධාන පැරණි හවුල් කිවිසුමේ පරිදි නොවෙනස් වෙනවා. අනෙක් විධිවිධාන කියන්නේ මොනවද උතර? විශ්‍රාමයෙන් හවුල්කරුගේ ගෙවන පොලිය ඔක්කොම කලින් විදිහටම තමයි යන්නේ. හරි. ඔය උඩින් තිබුණ ගැලපිලි. ඊට පස්සේ බලන්න පහලින් තියෙන ගැලපුම එක 2013යි 12යි 31 දිනට තොගේ ශුද්ධ පළක් දැගේ 21000යි. දැන් මේගොල්ලෝ විකුණුම් පිරිවැය ගණනය කරලා ඉවරයි. ශේෂ පිරික්සීමේ විකුණුම් පිරිවැය තියෙනවා. ඒ කියන්නේ අවසන් තොගේ පිරිවැයට වාර්තා වෙලා තියෙනවා. ඒතකොට තොගේ තියෙන කියලා ශේෂ පිරික්සීමේ තියෙන තොගය 26000ක්. ඔය තියෙන පිරිවැය. නමුත් තොගේ ශුද්ධ පළක් දැගේ කීයද? 20000යි. ඒක බදවනවා පිරිවැයට සාපේක්ෂව ශුද්ධ පළක් දැගේ අඩු නම් මොකද කරන්නේ? තොගේ ලියා හැරීම කළ යුතුයි. අපි යම් පෙරවැඩ කරන ස්ථානයට තියන්න පෙරවැඩ අංක 1 කියලා අංක 1 තොග ලියා හැරීම. ඒකට මෙහෙම ගමු. තොග පිරිවැය කීයක් තිබ්බද ශේෂ පිරික්සුමේ? ඉතින් තොගේ පිරිවැයට තිබුණා 26000ක් නේද? තොග පිරිවැය 26000යි අඩු කළා සුද්ධ උපලබ්ධි අගය කීයක් විතර 20000යි නේද? අඩු කළාම ලියා හැරීම කීය දෙන්නේ? 6000යි. මොනසල් ලියා හැරීම 6000යි. 6000කින් තොගේ ලියා හැරෙන දිශටහන මොකද්ද? තොග ලියා හැරීමේ ගිණුම හර තොග ගිණුම බැර. තොග ලියා හැරීම කියන්නේ වියදමක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් සෙදා ගන්න. ආදායම් ප්‍රකාශනයේ වියදමක් සෙදා ගන්න තොග ලියා හැරීම 6000ක්. එක තොග ගිණුම බැර. තොග ගිණුම බැර කියන්නේ ශේෂ පිරික්සීමේ තියෙන තොගෙන් අඩු කරන්න ඕනේ. ශේෂ පිරික්සීමේ තියෙන තොගය 26000ක් මේකෙන් 6000ක් අඩු වෙනවා. දැන් ඉතිරි තොගය කීයද වෙන්නේ? 6000ක් ගියම 20000යි. ඒක තමයි මුල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල තොගේ වශයෙන් අතුලත් කරන්නට ඕනේ. මුල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල දාගන්න තොගය කියලා 20000ක්. හරි නේද? හරි. ගන්න ඊට පස්සේ තියෙන ගැළපෙල මොකද්ද කියලා? ඊළඟට තියෙනවා දෙක රුපියල් 1500ක ණයගැතියෙක් බුන්නත් ඒ කියන්නේ බොල් ණය වශයෙන් කපා හරින්න ඕනේ. ඉතිරි ණයගැතියන් අඩමාන ණය වික්‍රම 10%ක් වෙනසේ ගැලපිය යුතුයි. බලන්න බොල් ණය කපා හැරීම දිශටහන මොකද්ද? බොල් ණය කිරීම හර ණයගැතිය බැරනේ. බලන්න බොල් ණය කියලා වියදමක් මේක කලින් තියනවද? දැන් බොල් ණය කියලා විශේෂයෙන් සඳහන් කරලා නැහැ නේද? බොල් ණය කිරීම හර කියන ආදායම් ප්‍රකාශනය දාගන්න වියදමක් වශයෙන් බොල් ණය 1500ක් නේද? බොල් ණය 1500යි. බොල් ණය කිරීම හර කියන ආදායම් ප්‍රකාශනය හර ණයගැතිය බැර කරනවා කියන්නේ ණයගැතියන්ගේ 1500ක් අඩු කරන්න. ණයගැතිය වෙන 26500ක් අඩු කරන්න 1500ක්. තොර දැන් ණයගැතිය කී දෙන්නේ? 26500 1500ක් ගියාම 20000
5000යි. දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම් වල ණයගැතියෝ 25000ක් දාගන්න. ණයගැතියෝ අඩමාන අඩු කරන තියෙන නිසා මෙහා පැත්තෙන් දාගන්නවා 25000ක්. නේද? 25000ක් ණයගැතියෝ නේද? දැන් ගැළපීම අපිට කියනවා අඩමාන ණය වෙන් කරන්න කියනවා ඉතිරි ණයගැතියන් 100 කීයක්ද? 10ක්. ඉතිරි ණයගැතිය කියන්නේ 25000නේ. 10ක්. මීට කලින් ශේෂ පරීක්ෂණයේ අඩමාන ණය වෙන් කිරීමකුත් තියෙනවා 1500ක් නේද? එහෙනම් අපි ලියමු පෙර වැඩ මෙහෙම. පෙරඩංක 2 කියලා මම ලියන්නම්. අඩමාන ණය කොහොමද බලන්න? තිබියුතු වෙන් කිරීම දැන් මේ ඔක්කොම පහුගිය පාඩම් වලදී අපි කළානේ. තිබියුතු වෙන් කිරීම කොච්චරද? 25000ක් ඉන්නවා ණයගැතියෝ සුද්ධ ණයගැතියෝ මේකට 10ක්. ඒ කියන්නේ 2500යි. අඩු කළා පවතින වෙන් කිරීම පවතින වෙන් කිරීම කීයක් තියෙනවද ළමයි? මෙතන අඩමාන ණය වෙන් කිරීම 1500ක් තියෙනවා. 1500 අඩු කරන්න. එතකොට තව 10ක් තියෙනවා මොකද ඌණ වෙන් කිරීමද අධි වෙන් කිරීමක්ද? ඌණ වෙන් කිරීම අඩුයි තව 10ක් නේද? එම නිසා ඌණ වෙන් කිරීම 10යි. ඌණ වෙන් කිරීම 10 දෙසට අහන මොකද්ද? අඩමාන ණය කිරීම හර අඩමාන ණය වෙන් කිරීමේ කිරීම පෙර අඩමාන ණය කිරීම හර කියන්නේ ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනයට දාගන්න අඩමාන ණය කියලා 10ක් ඒ 10 අඩමාන ණය වෙන් කිරීමේ කිරීම බැර වෙනව නේද? අඩමාන ණය වෙන් කිරීමේ කිරීම බැර කරනවා කියන ළමයි ශේෂ පරීක්ෂණයේ තියෙන අඩමාන ණය වෙන් කිරීම තව 10ක් එකතු කරන්න ඕනේ. එකතු කරාම දැන් සම්පූර්ණ ගාණ කීයද? 1510යි 2500යි. ඒ 2500 තමයි මුළු තත්ත්ව ප්‍රකාශනයේ ණයගැතියන්ගේ අඩු කරන්නේ අඩමාන ණය වෙන් කිරීම කියලා. ණයගැතියන් පහලින් දාන අඩමාන ණය වෙන් කිරීම 2500 ඔක්කොමනේ. හරිද? 2510ක් නේ. ඒක සුද්ධ ණයගැතියන් කීයද? 22500ක්. ණයගැතියන්ගේ ධාරණාගේ නේද? 25000න් 2500ක් අඩු කළාම 22500යි නේද? අපි යමු ඊළඟ ගැලපීමට. ඊළඟ ගැලපීම තියෙනවා ළමයි. මේ බලන්න ගැලපීම් අංක 3. ආයෝජනය 2013යි 6 තියදෙන සිදු කළ අතර ඒ සඳහා වාර්ෂිකව 20ක පොලියක් ලැබිය යුතුය. ශේෂ පරීක්ෂණයේ තියෙන ආයෝජනය බලන්න. ආයෝජන මෙතින් 30000ක් තිබෙනවා. ඒ ආයෝජන සිදු කරලා තියෙන මේ අවුරුද්දේ ජූනි 30 වෙනිදා. ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ අවසන් වෙන මාස 6කට කලින්. ආයෝජනයට 20ක වාර්ෂික පොලියක් ලැබිය යුතුයි. නමුත් අපිට මෙතන කාලේ මාස 6යි. මාස 6ක පොලියක් තමයි ලැබිය යුතුයි. ලැබිය යුතු පොලිය වශයෙන් අපි හඳුනා ගන්නට ඕනේ. අපි පොලිය ගලපමු කීයද කියලා බලන්න ඉස්සෙල්ලාම පෙරවැඩ අපි කරමු. පෙරවැඩ අංක ඊළඟ පෙරවැඩ අංකේ දාලා අපි කරමු මේක. පෙරවැඩ අංක 3 කියලා කියන මෙහෙම. පෙරවැඩ අංක 3 ලැබිය යුතු ආයෝජන පොලිය ප්‍රාන්තරකුත් මාස 6 ජූනි 30 ඉඳන් දෙසැම්බර් 31 වෙනිදාටනේ. ආයෝජන තිබුණා 30000ක්. අවුරුද්දක පොලිය අනුපාතය 20යි. මෙතන මාස 6යි කියන්නේ 12යි නේද? ඒක 30010ක් කියන එක වගේ තමයි නේද? කීද ආයෝජන පොලිය 3000යි නේද? ඉස්සරහට කියන්නේ ලැබිය යුතු ආයෝජන පොලිය ගිණුම හර ආයෝජන පොලිය ගිණුම බැර. ආයෝජන ආදායම් ගිණුම බැර නේද? ලැබිය යුතු ආයෝජන පොලිය කියන ළමයි ඒක ජංගම වත්කමක් වෙනවා. ආයෝජන ආදායම් බැර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ ආදායමක්. ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් වලින් මේ දළලාභයට පහලින් එන්නේ. මම මෙතන ලියන්නම් මෙහෙම දැන් ආයෝජන ආදායම් කියලා දළලාභයට පහලින් එකතු වෙන්න එපා. 3000ක් තියෙනවා. තාම මේක මුදලින් ලැබිලා නැහැ. ඒ නිසා ලැබිය යුතු ආයෝජන ආදායම් මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංග වත්කම. ජංග වත්කම වල දාන්න ලැබිය යුතු ආයෝජන ආදායම් 3000යි. හරි නේද? හොඳයි. කන ඊළඟ ගැලපීම කියලා අපි තුන කළේ 4 2013 ජූලි මාසයේදී ගබඩාව තුළ හදිසි ගින්නක් හටගෙන තියෙන රුපියල් 5000ක තොගයක්
විනාශයට පත් වෙලා තියෙනවා. රක්ෂණ වන්දි වශයෙන් සිට 80ක් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. මේ ගැන සටහන් තබලා නැහැ. ඒකයි ගැළපීමක් වශයෙන් දීලා තියෙන්නේ නේද? තොගහානියක් වෙලා තියෙනවා ගිණුම් තබලා නැහැ. නිසියාකාරව නේද? හරි. එහෙනම් අපි දැන් ගිණුම් තැබීම කරමු. යන පාලින් පෙරවැඩ කරන තැනට යන්න. අංක 4 තොගහානි ගැලපුම. අපි වර්ත කරමු ගිණුමක් තොගහානි ගිණුම කියලා. ඔබ දන්නවා තොගහානි ගැලපීම කරන්නේ කොහොමද කියලා. මොකක්ද කොහොමද කරන්නේ? හානි තොගේ පිරිවැය තොගහානි ගිණුම හර ගැනුම් ගිණුම බැර. මෙතන නම් ගැනුම් ගිණුම නෙමෙයි විකුණුම් පිරිවැය හොයලා ඉවර නිසා විකුණුම් පිරිවැය හා සම්බන්ධ ගිණුම් වලට හරබැර කරන දෙයක් ඇත්නම් හරබැර කරන්නේ කොහරද? විකුණුම් පිරිවැය ගිණුමට. ලැබිය යුතු රක්ෂණ වන්දි ගිණුම හර තොගහානි ගිණුම බැර වෙනසක් આવුත් ඒක තමයි අලාභය නේද? කීයද තොගහානි හානි තොගේ පිරිවැය ජූලි මාසෙ ගෙන ඇතුළත තියෙන වර්ෂය ඇතුළතදී හානි තොගේ පිරිවැය 5000යි නේද? 5000ක් අපි මෙහෙම කරමු. තොගහානි ගිණුම හර 5000ක් ගැනුම් කියලා. ගැනුම් ගිණුම බැර කරනවා වෙනුවට අපි බැර කරන්න වෙන්නේ විකුණුම් පිරිවැය ගිණුමට. මොකද විකුණුම් පිරිවැය හොයලා ඉවරයි මෙතන. විකුණුම් පිරිවැය මෙතන තියෙන 179000ක් මේකෙන් තමයි 5000 අඩු වෙන්නට ඕනේ. ගැනුම් ගිණුම බැර නේද? එතකොට දැන් එන විකුණුම් පිරිවැය කියලා කීයද වල දාන්න ඕන? 179000න් 5000ක් අඩු කළාම 174000යි නේද? 174000 තමයි අපි දාන්නේ විකුණුම් පිරිවැය කියලා ආදායම් ප්‍රකාශනය තුල. ඉතින් විකුණුම්නේ දෙවන උල් දාන විකුණුම් පිරිවැය 174000යි. අඩු කරන නිසා වරහන් තුල දානවා. හරි. ඔන්න හානිතෝගේ පිරිවැය වාර්තා කළා. ඊළඟට ලැබිය යුතු රක්ෂණ වන්දිය සිර 80යි නේද? රක්ෂණ වන්දිය ලැබෙනවා මේකෙන් සිර 80ක්. රක්ෂණ වන්දිය 5000ට සිර 80ක්. 5000ට සිර 80ක් කියලා කියන රුපියල් කීයද? 4000යි නේ. 5000ට සිර 80ක් කියන 4000යි. 4000ක් ලැබිය යුතු රක්ෂණ වන්දිය ගිණුම හර තොගහානි ගිණුම බැර. තොගහානි ගිණුම බැර කියනවා ලැබිය යුතු රක්ෂණ කියලා 4000ක්. ඒ 4000 ලැබිය යුතු රක්ෂණ ගිණුම හර ඒ කියන්නේ ජංගවත්කමක්. මුලතත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කමක් සේ දාන්නට ඕනේ ලැබිය යුතු රක්ෂණ කියලා. ලැබිය යුතු රක්ෂණ වන්දි 4000. ඊළඟට දැන් බලන්න තොගහානි කිරීමේ වෙනස කීයක් තියෙනවද කියලා. ඒක තමයි තොගහානි අලාභය. තොගහානි කිරීම අපිට පේනවා ඇති මේ 5000ක් විනාශ වුණා 4000ක් රක්ෂණයෙන් ආවරණය වෙනවා. ඇත්තම සුද්ධ පාඩුව කීයද උතර? මේ වෙනස 1000ක් තියෙනවා. ඒක තමයි ආදායම් ප්‍රකාශනට යන්නේ. ආදායම් ප්‍රකාශන තොගහානි පාඩුව රුපියල් කීයද? 1000ක්. ආදායම් ප්‍රකාශනයේ වියදමක් සේදා ගන්න තොගහානි පාඩුව තොගහානි පාඩුව 1000යි. ආදායම් ප්‍රකාශනයේ වියදමක් ඒක. පැහැදිලිද? හොඳයි. ඒ ගැලපීමත් කරලා ඉවරයි. බලන්න ඊළඟට තියෙන ගැලපීම මොකක්ද කියලා. 5 2013 1 දින කීර්තිනාමයේ ගණනය කළා. එදා කීර්තිනාම වටිනාකම 84000යි. දැන් මෙතන හවුල්කරුවෙකුගේ බඳවා ගැනීම ඉවත් වෑම දෙකම සිදු වුණ එකම දවසේ. කාරණේ අපිට තියෙන කීර්තිනාමයේ ගැලපීමේ සුපුරුදු සටහන දාන්න කොහොමද? අයිතිය වෙනස් වන අවස්ථාවකදී කීර්තිනාමයේ ප්‍රාර්ථනා කිරීම වලින් ගලප ගන්න කොහොමද? නව ලාභ බෙදා ගන්න අනුපාතයට ප්‍රාර්ථනා කිරීම හර පැරණි ලාභ අනුපාතයට ප්‍රාර්ථනා කිරීම බැර. අපි ඒක වෙනම පෙන්වුම් කරමු පෙර වැඩවල කීර්තිනාමයේ ගලපන ආකාරය බෙදෙන ආකාරය අංක 5 පෙර අංක 5 කීර්තිනාමය ගැලපුම කොහොමද වෙන්න ඕනේ? නව අනුපාතයට හර. මොකද නව ලාභ අනුපාතය මේගොල්ලන්ගේ අලුත් හවුල්කරු බඳවා ගත්තයින් පස්සේ නව ලාභ අනුපාතය මෙතින් දෙකට එක නේද? කලින් මේගොල්ලෝ ලාභ බෙදාගත්ත නව ලාභ අනුපාතය 4ට 3 මෙතින් 4ට 3 නඩ රාජ්‍ය හා සෙල්ලත අතර කලින් අනුපාතය තමයි 2ට 1.
තොර කීර්තිනාමයේ අක්ෂර කුල 84000කට. 84000 නවානුපාතයේ 2ට 4ට 3 අනුපාතයට ප්‍රාග්ධන ගිරුම් හර වෙනවා. 2ට 1 අනුපාතර බැර වෙනවා. කාටද බලන්න මෙහෙමයි. ප්‍රාග්ධන ගිරුම් හර වෙන්නේ මෙහෙමයි. කෙනෙක් නඩ රාජා අන්තික සෙනෙහලතානේ නම් හල් කරු දෙන්න. නඩ රාජාට හර වෙන්නට ඕනි සම්පූර්ණ කීර්තිනාමයේ 84000 නේ. නවානුපාතය 4ට 3 නේ. ඉස්සර පොඩ්ඩ බලන්න. නවානුපාතය 4ට 3 ඔව්. එතකොට 4ට 3 අනුපාතය 4 3 7යි නේ. 84000න් 7න් 4ක්. සෙනෙහ අතර 84000න් 7න් 3ක්. බලන්න උත්තරේ කීයද කියලා? 84000න් 7න් 4ක්. 84000 බෙදීම 7 වැඩි කිරීම 4. උත්තරේ 48000යි. අනිත් එක්කනට 84000න් 7න් 3ක් නේද? 84000 බෙදීම 7 වැඩි කිරීම 3. උත්තරය 36000යි. මේ එකතුව 84000 එනවා නේද? ඔය ප්‍රාග්ධන කිරීම හර වෙනවා නක. ඊළඟට පැරණි අනුපාතයට බැර වෙනවනේ. පැරණි අනුපාතයට බැර වෙනවා. බැර වෙන්නේ කාට පැරණි හවුල් කරු කවුද? නඩ රාජා. අනිත් එක්කන කවුද? සුමනසිරි. මොකද පැරණි අනුපාතයේ ගාන කිව්වේ 2ට 1 නේ. 2ට 1. එතකොට නඩ රාජාට 84000න් 2 1 3 3න් 2ක්. සුමනසිරිට 84000න් 3න් 1ක්. බලන්න උත්තර කොහොමද කියලා? 84000න් 3න් 2ක් නේද? 84000 බෙදීම 3 වැඩි කිරීම 2. උත්තරය 56000යි. සුමනසිරිට 84000න් 84000න් කීයද? 3න් 1ක්. 84000 බෙදීම 3 වැඩි කිරීම 1. 28000යි නේද? නවානුපාතයේ ප්‍රාග්ධන කිරීම වලට හර කරනවා. පැරණි අනුපාතයේ ප්‍රාග්ධන කිරීම බැර කරනවා. ප්‍රවේශයෙන් දැන් දාගන්න හර කරන නඩ රාජා හා සෙනෙහලතා 48000යි 36000යි. 48000යි 36000යි ප්‍රාග්ධන කිරීම හර 48000යි 36000යි නේද? ප්‍රාග්ධන කිරීම හර නඩ රාජාට 48000යි සෙනෙහලතාට 36000. කීර්තිනාමය කියලා හර වෙනවා. කීර්තිනාමය කියලා බැර වෙන්න ඕනේ කාටද බලන්න. බැර වෙන්න ඕනේ කීර්තිනාමය නඩ රාජා සහ සුමනසිරි අතර 56000යි 28000යි නේද? නඩ රාජා හා සුමනසිරි අතර 56000යි 28000යි කීර්තිනාමය කියලා බැර වෙනවා. 56000යි සුමනසිරිට 28000යි. එතන අතර බැර වෙන්නේ නැහැ කීර්තිනාමය කියලා නේද? හරි නේද? ඔන්න ප්‍රාග්ධන කිරීම වලින් ගැලපීම කළා. නඩ රාජා හා සෙනෙහලතාට හර වුණා නවානුපාතයට. නඩ රාජා හා සුමනසිරිට බැර වුණා පැරණි අනුපාතයට. එවිට කීර්තිනාමය සම්බන්ධයෙන් හවුල් කරන සිදු විය යුතු ගැලපීම නිසාකාරයෙන් සිදු වෙනවා. හරි. ඔන්න අපි කීර්තිනාමයේ ගැලපීම කළා. බලන්න ඊළඟට තියෙන ගැලපීම මොකක්ද කියලා? ඊළඟට තියෙන ගැලපීම තමයි අවසාන ගැලපීම. ඉදිරියට කළ වරිපණම් බදු 25000යි උපචිත දුරකථන ගාස්තු 4000යි. වරිපණම් බදු කියලා වියදමක් ශේෂ පිරිසීමේ තියෙනවද? නැහැ. හැබැයි පරිපාලන වියදම් තියෙනවා. එහෙනම් වරිපණම් බදු ඒ වගේම දුරකථන ගාස්තු දෙකම පරිපාලන වියදම්. එහෙනම් මේ පරිපාලන වියදම් වලට ගලප ගන්න. ඉදිරියට කළ වරිපණම් බදු 25000ක් නම් පරිපාලන වියදම් වල 25000ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් 25000යි. එක මෙමනේ ඉදිරියට ගෙවු වරිපණම් බදු කිරීම හර පරිපාලන වියදම් කිරීම බැර. අයි මම පරිපාලන වියදම් කිරීමට දැන් මේ ගානේ සියලු පරිපාලන වියදම් දාලා දෙන එක ගිණුමක. එක ඉලක්කමක් වශයෙන් තියෙන. එහෙනම් වරිපණම් වියදම් ඇතුළු සියලු පරිපාලන වියදම් සමූහයක් වශයෙන් තියෙනවා. එහෙමනම් වරිපණම් 25000ක් ඉදිරියට ගෙවලානේ. ඒත් අපි කරන්නේ ඉදිරියට ගෙව වරිපණම් කිරීම හර පරිපාලන වියදම් කිරීම බැර. ඉදිරියට ගෙව වරිපණම් කිරීම
මුල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම වශයෙන් දා ගන්න ඕනේ. ජංගවත්කම වල දා ගන්න ඕනේ. ඉදිරියට ගෙවූ වරිපණ මම මෙතන ලියන්නම්. ඉදිරියට ගෙවූ වරිපණම් කීයද 25000 නේද ගාන? ඉදිරියට ගෙවූ වරිපණම් තිබුණු ගාන ඉලක්කම කීයද? 25000 නේද? ඉදිරියට ගෙවූ වරිපණම් ජංගවත්කම වල 25000යි. ඊළඟට තියෙනවා උපචිත දුරකථන ගාස්තු තියෙනවා කීයද? 4000 දෙසටහන. මේ ගානේ පරිපාලන වියදම් කිරීම හර වෙලා උපචිත දුරකථන ගාස්තු බැලනවා. හර වෙනවා කියන්නේ මේකට එකතු වෙනවා නේද? එකතු වෙනවා 4000ක්. උපචිත දුරකථන ගාස්තු කියන බැල. උපචිත දුරකථන ගාස්තු කියන්නේ ජංගම වගකීමක්. ජංගම වගකීමක් ලෙස දාගන්න උපචිත දුරකථන ගාස්තු. ජංගම වගකීම වල උපචිත දුරකථන 4000 වියදම් උපචිත දුරකථන වියදම් 4000යි. දැන් අපිට පරිපාලන වියදම් වල ආදායම් ප්‍රකාශන රියායතු ගාන හොයාගන්න පුළුවන්. පරිපාලන වියදම් වශයෙන් ආදායම් ප්‍රකාශන රියායතු ගාන කීයද? බලන්න මේ තියෙන්නේ 62025 එකතු වෙලා 4000ක් අඩු 62025ක් අඩු වෙලා 4000ක් එකතු වෙනවා. 62000 4000 එකතු කරාම 66000යි 66000න් 25000ක් අඩු කරන්න. 66000න් 25000ක් අඩු කළාම උත්තර කීයද? 0.0.0 6න් 5ක් ගියාම 1යි 6න් 2ක් ගියාම 41000යි. පරිපාලන වියදම් වශයෙන් ආදායම් ප්‍රකාශන රියායතු 41000ක්. ජගන ආදායම් ප්‍රකාශනයේට පරිපාලන වියදම් කියලා 41000ක්. පරිපාලන වියදම් 41000යි. හරි නේද? උපචිතා කියන්නේ ඉදිරියට ගියවා ගැන දැන් තමයි ජංගවත්කම් ජංග වයිකීමට අපි අතුලත් කළා නේද? හරි. අපි නම් ඒ ගැලපීමත් කරලා ඉවරයි. දැන් ඔන්න අපි ශේෂ පරීක්ෂණ පහලින් තියෙන ගැලපීමුත් අපි ඉවර කළා. ශේෂ පරීක්ෂණ ඉහළින් තියෙන ගැලපීමුත් ඉවර කළා. දැන් ශේෂ පරීක්ෂණයේ තියෙන සංඛ්‍යා දාගන්න මූල්‍ය ප්‍රකාශන වලට. දේපල පිරියතා උපකරණ 9,78,000ක් තියෙනවා නේද? හරියට බලන්න ඕනේ හරියටම ඉලක්කම දේපල පිරියත උපකරණ 9,78,000ක් තියෙනවා නේද? 9,78,000 දාගන්න මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කම් වල දාගන්න. දේපල පිරියත හා උපකරණ මේ තියෙන පිරිවැයනේ 9,78,000ක් දාගන්න ඕන. ඊළඟට මොනවද තියෙන්නේ? ෂය 30700 නේද? ෂය 30700යි දාගන්න 30700 මෙහි වියදම් ෂය වීම කියලා 30700. ෂය 30700යි. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. සමුච්චිත ෂය 2,88,200යි. සමුච්චිත ෂය දාගන්න මුල තත්ත්ව ප්‍රකාශනයේට දේපල පිරිත උපකරණ අඩු කරන්න ඕනේ. සමුච්චිත ෂය 2,88,200ක්. වරහන්තර දැන් අඩු කරන්න ඕන නිසා ඉලක්කම හරියට නැවත බලන්න. 2,88,200යි නේද? හරි. අපිට ධාරණගේ පෙන්වන්න පුළුවන්. කි ධාරණගේ වෙන්නේ බලන්න මෙහෙම 9,78,000 අඩු කරලා පෙන්වන්න. 9,78,000 ඍණ 2,88,200. උත්තරය 6,89,800යි. 6,89,800යි. හරි නේද? හරි. එතකොට දැන් 1 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
ඊට පස්සේ බලන්න ඊළඟ අයිතමේ මොකක්ද තියෙන්නේ බලන්න මුල තත්ත්ව ප්‍රකාශනයේ මේ ශේෂ පිරිසුමේ සමුච්චය ප්‍රාර්ථනා කිරීම අපි දැම්මා ජංගම කිරීම දැම්මා සෙනෙහලතා ගෙනා මුදල් 76000ක් තියෙනවා සෙනෙහලතා ගෙනා මුදල් එයාගේ ප්‍රාර්ථනා කිරීමට මාරු කරන්න සෙනෙහලතා ගෙනා මුදල් 76000 නේද ප්‍රාර්ථනා කිරීමට බැර වෙන්නට ඕනේ රැගෙන මුදල් සෙනෙහලතට බැර කරන්න 76000ක් හරි නේද 76000ක් තියෙනවා ඊළඟ මොකක්ද තියෙන බලන්න ශේෂ පරීක්ෂමේ ගැනලි නරරාජා සුමන සිරි 27000 26000 ගැනලි ජංගම ගිරුම් හර 27000 26000 නේ ජංගම ගිරුම් හර ගැනලි කියලා 27000 26000 නරරාජා හා සුමන සිරි ගැනලි ජංගම ගිරුම් හර නරරාජා 27000 සුමන සිරි ගැන කලතන 26000 ජංගම ගිරුම් හර වෙනවා හල් කරන් දෙදෙනාගේ නේද ඊළඟ මොකක්ද තියෙන බලන්න ණයගැතිය සහ නහිමි ණයගැතිය අපි දැන්ටම දැම්ම නහිමි 20000ක් තියෙනවා නහිමි ජංග වගකීමක් වශයෙන් දාගන්න 20000 නහිමිෙන් ජංග වගකීමක් සදාගන්න 20000ක් නහිමියෝ 20000යි හරිද ජංග වගකීමක් නහිමි ඊළඟට මොකක්ද තියෙන බලන්න ආයෝජන 30000යි ආයෝජන දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කමක් වශයෙන් තමයි ඒක දාගන්න ඕනේ මෙතන ඉඩකඩ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම පුංචිට ලියන්නම් ආයෝජන 30000 මේ ජංගම නොවනවත්කම වල තමයි ඒක එන්න ඕනේ මම පුංචි ඉඩක් අඩු නිසා මම පුංචිට ලියන්නම් ආයෝජන 30000යි ජංගම නොවන වත්කමක් වශයෙන් එන්නට ඕනේ. හරි නේද? හොඳයි ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. අඩමාන ණය වෙන් කිරීම දැම්මා. තොගය අපි දැම්මා. විකුණුම් පිරිවැයත් අපි දාලා තියෙන මේ වන විට විකුණුම් 5,80,000යි. විකුණුම් ආදායම් ප්‍රකාශනයේ උඩින්ම දාගන්න. විකුණුම් 5,80,000යි. 5,80,000යි. නේද? හොඳයි ඊළඟට මොකක්ද තියෙන්නේ? පරිපාලන වියදම් දැම්මා. බෙදාහැරීම වියදම් 10600යි. බෙදාහැරීම වියදම් දාගන්න මෙහෙම වියදම් වල බෙදාහැරීම වියදම් ඉඩකඩ බදින නිසා මෙතන ලියන්නම් එක බෙදාහැරීම වියදම් 10600යි. බෙදාහැරීම වියදම් 10600ක් තියෙනවනේ. 10 බැංකු ණය ලක්ෂ 2යි. 10 බැංකු ණය ලක්ෂ 2 දාගමු. මුලින්ම ජංගම නොවන වගකීමක් වශයෙන් 10 බැංකු ණය කිරි ඉලක්කම 2 ලක්ෂයක් තියෙනවා නේද? 2 ලක්ෂයයි කොනෙම් නැපතෙන් දාන්න 2 ලක්ෂයක් 10ක් තමයි පොලි අනුපාතිකය. ඒතර බලන්න පොලි සම්බන්ධයෙන් කතන්දරේ මොකද්ද? ඒතර 2 ලක්ෂයට 10ක් පොලි එනවා 20000ක්. හැබැයි ගෙවුණ අය පොලි තියනවා කීයද 16000ක්. ඒ කියන්නේ 20000න් 2 ලක්ෂයෙන් 16000ක් ගෙවලා නේද? 2 ලක්ෂ 20000ක් 20000නේ 16000ක් ගෙවලා අපි බලමු පෙරඩොල පෙරලුම් කරමු ගත්ත හැටි. මෙහෙම එන්නේ ඊළඟ පෙරඩ අංකය උපචිත ණය පොලි වාර්ෂික ණය පොලිය 2 ලක්ෂයට ණය මුදල බැංකු ණය මේකට 10ක් 20000ක් කියලා මේ බැංකු ණය පොලිය
අඩු කරනවා ගෙව් පොලි 16000ක් තිබුණා නේ. ඒක අඩු කළාම තව 4000ක් උපචිතයි. ඒ නිසා උපචිත ණය පොලිය 4000යි. 4000 ණය පොලිය කිරීම හර උපචිත ණය පොලිය කිරීම බැර නේද? ණය පොලිය කිරීම හර කරනවා කියන්නේ මේකට තව 4000ක් එකතු කරන්න ඕන. එකතු කරාම දැන් සම්පූර්ණ ණය පොලිය එනවා රුපියල් කීයද? 20000ක්. ණය පොලිය අපි ආදායම් ප්‍රකාශනට දාගමු 20000ක්. ආදායම් ප්‍රකාශනය තුළ ණය පොලිය 20000ක් එනවා. බැංකු ණය පොලිය 20000ක් තියෙනවා. 20000 ආදායම් ප්‍රකාශනය හර වෙනවා. ඒක උපචිත ගාන ජංග වගකීමක් වශයෙන් යා යුතුයි. ඊට කඩ පොඩි ප්‍රශ්නයක් තමයි මම මෙහෙම ණය පොලිය කියලා බැංකු ණය පොලිය කියලා ලියලා කොතන වඩා හොඳයිනේ. ණය පොලිය වර්ග දෙකක් තියෙනවා මේ ගානේ. බැංකු ණය පොලිය 210යි බැංකු ණය පොලිය 210න් 16000ක් ගෙවලා තව 4000ක් උපචිතයි. උපචිත ගාන ජංග වගකීමක් වශයෙන් දාගන්න. ජංග වගකීමක් වශයෙන් දාන උපචිත ණය පොලිය 4000යි. හොඳයි ඊළඟට මොකක්ද තියෙන බලන්න අයිතමය අවසානක තියෙන මුදල් 22400ක්. මුදල් ජංග වත්කම් වල දාගන්න 22400 මුදල් ජංග වත්කම් වල දාගන්න 22400 ජංග වත්කම් වල ඉඩකට ප්‍රශ්නයක් තියෙනවා මෙතන ලියන්න මුදල් කියලා මුදල් 22400යි. හරි නේද? දැන් ගැළපිලි වල සියලුම සටහන් කරලා ඉවරයි. ශේෂ පරිස්සමේ තියෙන සංඛ්‍යාත් දාලා ඉවරයි. නමුත් තාම අමතක කරන්න එපා. මේ සුමනසිරි විශ්‍රාම ගත්තා. යාගේ අයිතිය තාම නිරවුල් කරේ නැහැ. අයිතිය නායකයෙකුට මාරු කිරීමකුත් තියෙනවා. ඒකට පොලි කිරීමකුත් තියෙනවා. හරි නේද? හරි. දැන් අපිට පුළුවන් ඒ වගේම ප්‍රාර්ථනා පොලි ගණනය කරන්නත් තියෙනවා. අපිට ඉස්සලාම සුමනසිරි විශ්‍රාමය වලෙමු. යන්න ප්‍රාර්ථනා හා ජංගම ගිණුම් වලට සුමනසිරිගේ බලන්න ප්‍රාර්ථනා ගිණුමේ තියෙනවා. යාගේ ප්‍රාර්ථනා අයිතිය කීර්ති නාම අයිතිය. යාගේ ජංගම ගිණුමේ තියෙනවා ජංගම අයිතිය. ඉස්සලාම ජංගම අයිතිය ප්‍රාර්ථනා ගිණුමට ගේන්න. පොඩ්ඩක් පහලින් මෙහෙම යටිම වගේ එකතු කරගෙන මෙරි ගහන්නම්. කොටා ගැලපෙ වෙන්න තියෙනවා ජංගම ගිණුම වලට. ජංගම ගිණුම වලට තව වෙන්න තියෙනවා අයිතම නේද? ඒතර බලන්න සුමනසිරිගේ ගිණුම ගත්තොත් එහෙම සුමනසිරිගේ හර පැත්ත වැඩි. හර පැත්ත එකතු 2610යි 2610 බැර කළාම එන වෙනස යාගේ ප්‍රාර්ථනාවට මාරු කර තියෙන වෙනස 19500 නේ. මේක මාරු කරන ප්‍රාර්ථනා ගිණුමට. ප්‍රාර්ථනා ගිණුම නේද? මෙතන බැර සුමනසිරිගේ ප්‍රාර්ථනා ගිණුම හර කරන 19500ක් ජංගම ගිණුම කියලා. හරිද? සුමනසිරිගේ ප්‍රාර්ථනා ගිණුමයි අපි හර කළේ නේද? ඊළඟට අපි කරන්නට ඕනේ දැන් සුමනසිරිගේ සියලුම අයිතිවාසිකම් හරි. සුමනසිරිට මේ අවුරුද්දේ ලාභ කොටස් හෝ ප්‍රාර්ථනා පොලි හෝ මුකුත් ලැබෙන්නේ නැහැ නේ. ජංගම ගිණුමේ තිබුණේ ආරම්භක ශේෂය ගැලණි කරලා තිබුණ එක අඩු වුණා. අච්චරයි නේද? උතර මේ ප්‍රාර්ථනා ගිණුමට මාරු කරා 19500ක්. දැන් අපි බලමු ප්‍රාර්ථනා ගිණුම වල ප්‍රතිඵල තත්ත්වය කොහොමද කියලා. මෙහෙම එකතු කරගෙන මෙරි ගහලා අපිට සුමනසිරිගේ අයිතිය මාරු කරන්න පුළුවන් ණය ගිණුමට. බලන්න සුමනසිරිට තව දුරටත් කීයක් ගෙවන්න තියෙනවද කියලා. සුමනසිරි ඉස්සලාම එකතු කරමු බැරයි පෙත් එකතුව 128000යි. හර පැත්තට දැම්මම 128000 මෙන්න යාගේ අයිතිය මාරු වෙනවා. මෙතන 20000ක් 19500ක් දැන්ට ගෙවලා තියෙනවා. ජංගම ගිණුමින් කැපිලා තියෙනවා. ඒතර තවත් කීයක් ගෙවන්න තියෙනවද? 0.0 5.10 එකක් ඉතුරුයි. 10.8යි 18යි එකක් ඉතුරුයි. 1,8500 අපි නැවත ගණකයන්ත්‍රයක් ආදායෙන් බලමු. හරිද කියලා ඉලක්කම. යාගේ බැර එකතු හරින 1,28,000 1,28,000න් අඩු වෙන්න තිබුණා 19,500ක්. වෙනස 1,08,500. මේක තමයි මාරු කරන්න තියෙන ණය ගිණුමට. තියෙන ණය ගිණුම කියලා.
සුමනසිරි ඉවත් වෙන අවස්ථාවේදී එයාට හවුල් ව්‍යාපාරයෙන් හිමිව තියෙනවා තවදුරටත් 1,08,500ක් මේක ණය ගිණුමට මාරු කරන්න. මෙතන හර ණය ගිණුම බැර ණය ගිණුම මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක්. ණය ගිණුම සරයන් සුමනසිරි කී ඉලක්කම ඉලක්කම වෙනවා රුපියල් 1,08,500ක් නේ. 1,08,500ක් 1,08,500ක් මේ ණය ගිණුම සඳහා හවුල් ගිවිසුමේ තියෙන පොලිය ගෙවන්නට ඕනේ. හවුල් ගිවිසුමේ පොලිය ගෙවන්න තියෙන කොහොමද ඒක? ඉතින් විශ්‍රාමයෙන් හවුල්කරුගේ ගෙවිය යුතු මුදල ණයක්සේ සලකන්නේ නම් ඔහුට මාසකට 102ක් පොලිය ගෙවන්න. මාසකට. ඒ කියන්නේ අවුරුද්දට 124ක්. අපි නම් පොලිය ගණන් බලමු පෙර වැඩවල. දාගන්න පෙරට අංකය. ඊළඟ අංකය 7 කියලා අපි ගත්තොත් සුමනසිරිගේ ණය පොලිය 1,08,500 නේ. මේකට එන්න ඕනේ 124ක්. 124 එන්නේ දෙක වැඩි කිරීම 12. 102ක් මාසකටනේ. අවුරුදු මුලමුණි විශ්‍රාම ගියේ. එහෙනම් මාස 12යි. කියන්නේ 124ක්. ඒතර 1,08,500 124ක් පොලිය ගෙවන්න ඕනේ. බලන්න පොලිය කීයද කියලා. 1,08,500 ණය මුදල නේද? 1,08,500 බෙදීම 100 වැඩි කිරීම 24. ඒතර ණය පොලිය එනවා 26,040ක් නේද? 26,040ක්. සුමනසිරිට ණය පොලිය ගෙවන්න ඕනේ. ඉස්සරහට කියන්නකෝ. ආදායම් ප්‍රකාශනයේ හර දැන් සුමනසිරි හවුල්කරුවෙක් නෙමෙයි දැන් තවදුරටත් ඒක අර එනම් ජංගම වගකීමක් වශයෙන් දාන්න ඕනේ. 26,040ක් ආදායම් ප්‍රකාශනයේ හර කරන්න. ආදායම් ප්‍රකාශනයේ ටිකක් දැන් වියදම් සැලට තිබුණා වියදම් ටිකට මදිත් ඇති කමන්නේ දාගන්න පුළුවන් විදියට ආදායම් ප්‍රකාශනයේට මම මේ ප්‍රාර්ථන පොලිටික පොඩ්ඩක් පල්ලෙහාට දාන්න දැනට මේක මම මකලා පල්ලෙහාට ගන්නම්. ඒක හරිනේ. මේ ප්‍රාර්ථන පොලි මම පල්ලෙහාට ගන්නම්. ඉතින් අපි ලියනවා මෙතන ණය පොලි සුමනසිරි හරිනේ. සුමනසිරිගේ ණය පොලි අපි හොයාගත්තා කීයදාවේ 26,040යි. 26,040ක්. ඔය 26,040 තාම ගෙවලා නැහැ. ඒක ජංගම වගකීමක්. ජංගම වගකීමක් සේදා ගන්න උපචිත ණය පොලි කියලා තවදුරටත් ජංගම වගකීමක් සේදා ගන්න උපචිත ණය පොලි සරයන් සුමනසිරි 26,040ක්. 26,040ක්. හරි නේද? දැන් සුමනසිරිගේ අයිතිය මාරු කළා. අයිතිය ගෙවා දැම්මා. ඉතිරි ගාන ණය ගිණුමට දැම්මා. පොලියත් වාර්තා කළා ඉවරයි. දැන් අපිට තියෙන එහෙමනම් ආදායම් ප්‍රකාශන උඩේ ඉඳන් පහළට කරුණු එකතු කරන් එන්න බලන්න යතරවර පෙර වැඩවල යම්කිසි ගැළපිල්ලක් තියෙනවද තව කරන්න ඉතුරු වෙලා ගිණුම් ගහපුවා තියෙන බලන්න. ණය පොලි හරි මේ ඔක්කොම වාර්තා කරපුවා නේද? තොගහානි ගැලපීමක් ගියානේ. ලැබිට ඔක්කොම වාර්තා කරලා තියෙනව නේද? alright. පෙරවල් කිසිවක් තව වාර්තා වෙන්න කිසිවක් නැහැ. ඔක්කොම මාරු කරලා ඉවරයිනේ. හරි. එහෙනම් අපිට තියෙන ආදායම් ප්‍රකාශනයේ පටන් අරන් එකතු කිරීම කරන් එන්න තියෙන්නේ. නේද? මුලින්ම දල ලාභය හොයාගන්න. දල ලාභය 5,80,000න් 1,74,000ක් අඩු කරන්න. දැන් බිඳුවයි 10 අතරක් ගියම 6යි. අතෙන් අතක් බිඳුවයි 5 ගියම 4,06,000 නේද? මේ තමයි දල ලාභය. දල ලාභයට වෙනත් ආදායම් එකතු කරන ආයෝජන ආදායම් 3,000. උත්තර උත්තරේ 0.0.0.639යි 4,09,000. මේ මොකද්ද? මුළු ආදායම. ඒකෙන් අඩු වෙන්න තියෙන වියදම්
මේ වියදම් ටික ගන්න. තව ගැළපීමක් වශයෙන් කරන්න තියෙන ප්‍රාර්ථනා පොලිය ගැළපීම විතර අපි කැමැතිද කරමු. වියදම් ටික අඩු කරමු 4,90,000න් අඩු කරමු මේ වියදම් ටික. වියදම් වල එකතු බලමු කීයද කියලා. වියදම් වල එකතු වෙනවා. කෙනෙක් ගමු 10,600යි නේද? ධන 6,000යි ධන 1,500යි ධන 10යි ධන 6,000යි ධන 41,000යි ධන 30,700යි ධන 20,000යි ධන 26,040යි වියදම් එකතු 1,37,840යි 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 නේද සම්පූර්ණ වියදම මේක අඩු කළාම සුද්ධ ලාභය ගන්න පුළුවන් ගම සුද්ධ ලාභය කීයද කියලා බලන්න එනවා මුළු ආදායම 4,09,000යි 4,09,000යි ඍණ 1,37,840 උත්තර එනවා 2,71,160ක් 2,71,860ක් නේද ආයෙත් ගන්නම් පොඩ්ඩක් එක හරියටම ආයෙ ගන්නම් එක හරියටම බලන්න 4,09,000 ඍණ 1,37,840 උත්තර 2,71,160යි ये තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභයෙන් කොට මතකද අපි කලින් මෙතන පොඩ්ඩක් එහා මෙහා කළා ප්‍රාර්ථනා පොලි ඉන්න ඕනි. දැන් ප්‍රාර්ථනා පොලි ඉන්න ඕනි නඩරාජාට සහ සෙනලතාට නේද? දැන් ඒගොල්ලෝ අවසාන ප්‍රාර්ථනා ශේෂ්ඨය මත තමයි පොලි ගෙවන්න කියන්නේ. හවුල් කිවිසුමේ කොහොමද තිබුණේ බලන්න. හවුල් කිවිසුමේ තිබුණේ මේ බලන්න හලුකරගේ ප්‍රාර්ථනය වෙනුවෙන් 10ක පොලියක් ගෙවන්න ඕනි. දැන් ප්‍රාර්ථනා පොලිය ලබන අයිතියක් තියෙන නඩරාජ හා සුමනසිරි අවුරුදු මුලදීම ගියානේ සෙනලතා නේද? ඒගොල්ලන් අවසාන ප්‍රාර්ථනා ශේෂය මත තමයි පොලිය ගෙවීම කරන්න ඕනේ. දැන් අවසාන ප්‍රාර්ථනේ හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. ප්‍රාර්ථනා ගෙවීම තුලනේ කරලා අවසාන ප්‍රාර්ථනේ හොයාගමු. නඩරාජාගේ බලන්න 1,50,000 56,000 2,06,000යි බැර 2,06,000 හර පැත්තට දැම්මම බලන්න ශේෂය පාඩ ගෙනාවා 8යි 16ක එකතුයි 5යි 5යි 10යි 1,58,000යි නේද? ශේෂය ඉහළට ගෙනාවා 1,58,000යි. ඒ නඩරාජාගේ ප්‍රාර්ථනය නේද? සුමනසිරි ඉවත් වෙලා ඉවරයි. එයාගේ ප්‍රාර්ථනයක් නැහැ. තව දුරටත් සෙනලතාගේ බැර පැත්ත 76,000ක් තිබුණා. එකෙන් 36,000ක් කැපුණා කීර්ති නාමයට. තව කීයක් තියනවද එහෙනම්? 40,000යි නේද? ඔන්න ප්‍රාර්ථනා ශේෂයන්. ප්‍රාර්ථනා ශේෂයන් දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේට 1,58,000යි 40,000යි. 1,58,000යි 40,000යි. ප්‍රාර්ථනා ගිණුම් නඩරාජා සෙනහලතා 1,58,000යි 40,000යි. එකතුව 1,98,000යි නේද? ප්‍රාර්ථනා ගිණුම් වල එකතුව. දැන් මේ ප්‍රාර්ථනාවට තමයි 10ක පොලියක් ගෙවන්නට ඕන කියලා කියන්නේ. ඒත් අපි ලිව්වොත් පෙර වැඩවල ප්‍රාර්ථනා පොලි ප්‍රාර්ථනා පොලි
නඩ රාජා 1,58,000ක් තියෙන ප්‍රාග්ධනය මේකට 10%ක්. උත්තරය වෙනවා 15,800ක් නේද? හරිද? සෙනෙහලතා ප්‍රාග්ධනය 40,000ක් තිබුණා මේකට 10%ක්. උත්තරය 4,000යි. 15,800 4,000යි. ප්‍රාර්ථනා පොළේ විසර්ජන කිරීම හර වෙනවා නේද? ජංගම කිරීම බැර වෙනවා. ප්‍රාර්ථනා පොළේ විසර්ජන කිරීම හර කරන්නේ තියෙන්නේ. ප්‍රාර්ථනා පොළේ 15,800යි 4,000යි. එකතුව වරහන්තුව ගන්න 19,800ක්. ප්‍රාර්ථනා පොළේ විසර්ජන කිරීම හර ජංගම කිරීම බැර වෙනවා. ජංගම කිරීම බැර කරන්න හලු කරංග ජංගම කිරීම බැර කරන්න ඕනේ. 15,000යි 4,000යි. 15,800යි 4,000යි නේද? 15,800යි 4,000යි. ජංගම කිරීම ප්‍රාර්ථනා පොළේ කියලා නඩ රාජා 15,800යි සුමන සිරිනමයයි සෙනෙහලතාට 4,000යි. ප්‍රාර්ථනා පොළේ වාර්තා කළා. දැන් ලාභ කොටස් බෙදා හැරීම ක්‍රම ඊට පස්සේ විසර්ජන කිරීමෙන් අවසාන කොටස සුද්ධ ලාභය 2,71,160ක් තියෙනවා. එකෙන් අපි අඩු කරනවා ප්‍රාර්ථනා පොළිය. එතකොට අධිලාභය එනවා. ඒක තමයි ලාභ කොටස් වශයෙන් බෙදන්නට ඕනේ. නේද? බලමු අධිලාභය කීයද කියලා මුලින්ම 2,71,160න් අඩු කරන්නට ඕනි 19,800ක්. ඒතර අධිලාභය වෙනවා 2,51,360ක්. 2,51,360යි. 2,51,360ක්. හරි නේද? මම චුට්ටක් නැවත එකයි ගන්නවා. සැකයත් ගන්න අවශ්‍ය නැහැ නේද? හරියටම ගමු. 2,71,160න් අඩු වෙන්න ඕනේ 19,800. අධිලාභය 2,51,360යි. හරි. මේක තමයි අපි ලාභ කොටස් වශයෙන් බෙදන්නට ඕනේ. ලාභ කොටස් නඩ රාජා සෙනෙහලතා. මම පහලින් බෙදන්නම් ලාභ කොටස් කියලා. නඩ රාජා සෙනෙහලතා නේද? නඩ රාජා 2,51,360න් කීයද නම ලාභ අනුපාතය? මේ දෙන්නගේ ලාභ අනුපාතය මොකද්ද? මතකද? නව ලාභ අනුපාතය 4:3 නේද? 4:3. එහෙනම් 7න් 4ක්. මේ ගානෙන් 7න් 4ක්. සෙනෙහලතාට 2,51,360න් 7න් 3ක්. අපි හොයලා බලමු කීයද කියලා. 2,51,360න් 360න් බෙදීම 7 වැඩි කිරීම 4. උත්තර එනවා 1,43,634ක්. අපි ආසන රූපෙට ගමු. 1,43,634ක්. අනිත් එක්කෙනාට එනවා බලන්න. 2,51,360න් බෙදීම 7 වැඩි කිරීම 3. 1,07,725 අපි 726 කියලා ගමු. 107,726. 107,726. එතන මේක තුව ගන්න වෙනවද බලන්න හරියට අපෝ. 10යි 13යි 11යි හරි. ලාභ කොටස් 1,43,634යි
අනිත් එක්කෙනාට 1,07,726යි. සත ගණන් අමතක කළා මම සම්පූර්ණ රුපියල් වශයෙන් ගත ආසන වශයෙන් නේද? ඒතර 2,51,360 අඩු වුණාම දැන් ලාභ ආදායම් ප්‍රකාශන ශේෂයක් නැහැ. දැන් ওই ලාභ කොටස් ඉලක්කම් දෙක හවුල්කරන්ගේ ජංගම ගිණුම් වලට බැල කරන්නට ඕනේ. 1,43,634ක් එක්කෙනෙක් නේද? ජංගම ගිණුම් බැල ලාභ කොටස් කියලා. ලාභ කොටස්. නඩරාජා 1,43,634යි. සෙනෙලතා බලන්න කීයද කියලා. නඩරාජා 1,43,634 අනිත් එක්කන 1,07,726 නේද? 1,07,726. ඔව්. 1,07,726. 1,07,726. පැහැදිලිද? හොඳයි. දැන් අවසන් පියවර තමයි නඩරාජා සහ සෙනෙලතාගේ ජංගම ගිණුම් තුලනය කිරීම. ජංගම ගිණුම් තුලනය කරන්න බලන්න මම ගණක යන්ත්‍රයක් ආධාරයෙන් කරන්නම් ඉලක්කම් ගොඩක් තියෙන නිසා. නඩරාජාගේ වෙන්නට ඕනේ මෙහෙමයි 12,000යි ධන 15,800යි ධන 1,43,634යි. ඒතර බැර එකතුව 1,71,434යි. 1,71,434යි. ත්‍රියක් ශේෂය බලාගමු කියලා එහෙමනම් 1,71,434 දැන් මම වෙනවා ශේෂය 30,000ක් නේ අඩු වෙන්න ඕනේ. අපි එකත් ගණකයන් තෙම කරමුකෝ වරද්ද ගන්න නැතුව. 1,71,434න් අඩු කරමු 27,000ක් තිබ්බනේ. උත්තරය 1,44,434යි. 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 තරයි තුනයි තරයි තරයි 11 එකක් ඉතුරුයි. 1,44,434යි නේද? ශේෂය ඉහළට ගෙන ආවා. නැවත පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. 1,71,434 ऋण 27,000. හරි. 1,44,434 හරි. ඒක හරි. ඊළඟ එකන බලන්න සෙනෙලතා මේක දුකන පුළුවන් මෙතනනේ 6යි 2යි 7යි 7යි 11යි 1,11,726 නේද? 1,11,726යි මේක හර පැත්තේ මුකුත් නැහැ. 1,11,726යි ඊළඟ ගෙන ශේෂයත් 1,11,726යි. ඔන්න ජංගම ගිණුම් තුලනය කළාම ලැබෙන උත්තරය. අවසාන ශේෂයන් දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේ එහෙමනම් ජංගම ගිණුම් කියලා නඩරාජා සෙනෙහෙලතා කොහොමද ඉන්නේ? එන ඉලක්කම් තමයි 1,44,434යි නඩරාජා. 1,44,434යි. අනිත් එක්කෙනා 1,11,726යි. මේ දෙක එකතු එහා පැත්තට ගන්න 1,44,434 ධන 1,11,726 726 එකතුව 256,160 2,56,160යි.
2,56,160යි. හරි. දැන් අවසාන පියවර තමයි මුලතත්ත්ව ප්‍රකාශන එකතු ගන්න එක ප්‍රවේශමෙන් එකින් එක එකතු කරන්න. ජංගම නොවනවත්කම් දැම්මා ආයෝජන 3,000 එකතු කරලා තියෙනවා. ඒතර ජංගම නොවනවත්කම් මේ තියෙන්නේ. ජංගවත්කම් ප්‍රවේශමෙන් එකතු කරන්න මෙතන ඉලක්කම් කිහිපයක් තියෙනවා කල්පනාවෙන් ගන්න. මම ගමු ඉඳ තියෙන විදියට. හරි. මුළුවත්කම් මම එකතු කරන්න ගණක යන්ත්‍රයක ආධාරයෙන් බලන්න. ජංගවත්කම් වල එකතු ගන්නම්. ජංගවත්කම් තියෙන ළමයි තෝගේ 20000ක් 20000 ධන 22500 ධන 3000 ධන 4000 ධන 25000 ධන 22400 සමානයි 96900ක් 96900යි ජංගවත්කම. මුළුවත්කම් බලන්න. මුළුවත්කම් තිබෙනවා අපිට පේනවා ඇති 6,89,800යි 6,89,800 ධන 30,000 ධන 96,900 සමානයි 8,16,700යි 8,16,700යි මුළුවත්කම්. හිමිකම හා වගකීම් වල එකතුව බලන්න. හිමිකම එනවා මේ දෙක එකතුව බලන්න. හිමිකම එනවා 1,98,000යි ධන 2,56,160යි. හිමිකම එනවා 4,54,160ක් 4,54,160යි. ජංගම නොවන වගකීම් දෙකක් තිබෙනවා. ඒ දෙක එකතුව මම ගන්නවා 2,00,000යි 1,08,500යි 3,08,500යි. ඒ ජංගම නොවන වගකීම්. ජංග වගකීම් තියෙනවා 4ක් මම එකතුව ගන්නම්. ජංග වගකීම් 4 තමයි 4,000යි ධන 20,000යි ධන 4,000යි නැවතත් හරි ධන 26,040යි 54,040යි. දැන් අපි හිමිකම හා වගකීම් වල එකතුව ගමු. හිමිකම හා වගකීම් වල එකතු වෙනවා බලන්න. 4,54,160 ධන 3,08,500 ධන 54,040 8,16,700යි 8,16,700යි. හරි. ටිකක් දීර්ඝ ගණනක්. දැන් බලන්න අවසානයේ වත්කම් වල එකතුවත් 8,16,700යි හිමිකම හා වගකීම් වල එකතුවත් 8,16,700යි. මේ ගණන් තරමක් දිග ගණනක් වුණා. මේ ගණන් තුන අපි ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. ඒතර දැන් වර්තමානයේ හවුල් ව්‍යාපාර ගණන මෙතරම් දීර්ඝ නොවෙන්න පුළුවන්. නමුත් අර ගැළපෙළි විසඳීමේ හැකියාව අපි දියුණු කර ගැනීම සඳහා තමයි මේ ගණන අපි හැදුවේ. එතකොට මේ තියෙන හිමිකම හා වගකීම් දෙපැත්ත සමාන වෙලා තියෙනවා නේද? අපි බලාපොරොත්තු වුණු උත්තර ටික සියල්ලම හරි මේ තියෙන මුළු තත්ත්ව ප්‍රකාශනය සමානයි වත්කම් වල අගයට හිමිකම හා වගකීම් වල එකතුව. ඒ වගේම ආදායම් ප්‍රකාශනය තියෙන ආදායම් ප්‍රකාශනය සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම ප්‍රාර්ථනා හා ජංගම ගිණුම්
හදලා තියෙනවා සම්පූර්ණයෙන්ම නේද? ඒවා සියල්ලම නිවැරදිව හදලා තියෙන නිසා මුළු තත්ත්ව ප්‍රකාශනයේ අවසානයේ සමාන වෙලා තිබෙනවා. හොඳයි. අපි තවදුරටත් හවුල් ව්‍යාපාර අභ්‍යාස ඉදිරි පාඩම් එකක තුලින් සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා.